සතියක පත්තරය වසන් නොකළ සත්‍ය ලෙසින් අයිබන් සුබෝදෑසනක් වේවා. අද 2020 අගෝස්තු මාසයේ 9 වෙනිදා ඉරිදා සුපුරුදු පරිදි අද සූදානම සතියක පත්තරයේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ පත්තරයේ ගේන්න කලින් ඔබට කියන්න කාරණා තියෙනවා. අපි ගිය සතියේ පත්තරයේ වැඩසටහන සතියක පත්තරයේ වැඩසටහන අවසන් කරද්දී ඔබට කිව්වා අපි නැවත හමු වෙන්නේ 2020 මහමෙතුරුනේ අනතුරුව කියලා. මහමෙතුරුනේ අනතුරුව එළඹෙන රජයත් එක්ක ජයග්‍රහණය කරන රජයත් එක්ක ඒ දින වැඩපිළිවෙල ගැනත් අපි කතා කරනවා කියලා කිව්වා. කෙසේත් ගිය සතියේ සතියක පත්තරවලදී වෙච්ච කාරණාවලට අමතරව අපි විශේෂ දේවල් තිබිච්ච දේවල් කතා කරා. ඉතින් අද දවසෙත් විශේෂ කාරණා පිළිබඳව කතා කරන්නට තියෙන ඔබ දන්නවා මාතෘකා රැසක් ගොඩනැගිච්ච වකවානුවක කාල සමයක තමයි අපි ඉන්නේ. ඒත් එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2020 මහමැතිවරණයේ ජයග්‍රහණය පරාජයන් පිළිබඳව කතා කරන්න ඕනේ. ඔබ දන්නවා ඊට අමතරව අපි කියනවා පාතාල ලෝකයේ සම්බන්ධව, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය මේ දේවල් සම්බන්ධව මේ දේවල් මෙහෙවන මහා මොලකරුවන් සම්බන්ධව කරුණු කාරණා කතා කරද්දී පාතාලේ රජවරුන් රජවරුන් කියා ගන්න පුද්ගලයන් එහෙම නැත්නම් ප්‍රධාන මෙහෙයුම්කරුවන්ගේ ඝාතනයන් පිළිබඳව කතා වුණා පහුගිය සතිය පුරාවට. ඒ පිළිබඳව කරුණු කාරණාත් අද පත්තරවල තියෙනවා. ඊට අමතරව සතියේ සිදුවෙන දේවල් ඉදිරියේදී දේශපාලන පක්ෂවලට මොන වගේ ඉරණම් මත් වේද කියන කාරණා පිළිබඳව අපි කතා කරනවා. ඒ නිසා සුපුරුදුවාදී සූදානම් ආරම්භ කරන්න ඉරිදා ලංකාදීපයෙන් සති අග පත්තරයේ වැඩසටහන මේ විදිහට. ඉරිදා ලංකාදීප පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි කැබිනට් ඇමතිවරු 26කට සීමා වේ. දිවුරුන් දීම සිකුරාදා. GLට මෛත්‍රීට නිමල්ට ඇමති දුර. ඒ විතරක් නෙමෙයි ඇමතිවරුන්ගේ විෂය පතයන් වෙනස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉරිදා ලංකාදීපේ මේ විදිහට අයදන්ත කුමාර අගලකඩ ඉරිදා ලංකාදීපේට වැඩිදුර වාර්තාව කියලා තියෙනවා. නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල ලබන සිකුරාදා කියන්නේ 14 වෙනිදා දිවුරුන් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 26 දෙනෙකුට සීමා වෙන අතර එම ඇමතිවරුන් හා ඔවුන්ට පැවරෙන විෂය පතය වෙන් කිරීමේ කටයුතු මේ දිනවල සකස් කරමින් පවතින බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ තියෙන ඒ කියන්නේ පොජන ශ්‍රී ලංකා පොජන පෙරමුණ ප්‍රමුඛ සන්දානයේ ජයග්‍රහණය පිළිබඳව ඉදිරි කාරණා අපි පත්තරයේ අතුලේ තොරතුරුත් එක්ක කතා කරනවා. කෙසේ වෙතත් ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට ගෙනත් තියෙන්නේ මේ ප්‍රවෘත්තිය තමයි. සූදානම තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නට මේ ප්‍රවෘත්තිය තෝරාගන්නෙත් දිවයින ඉරිදා ලංකාදීප පුවත්පතෙන්මයි. ප්‍රවෘත්තිය තමයි පක්ෂ 15ක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තුවේ. ඔබ දන්නවා ප්‍රධාන පක්ෂවලට අමතරව පක්ෂ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පහුගිය මේ කියන්නේ මෑතක නිමා වුණු මහමෙතුරුනේ සඳහා තරඟ කෙරුවා. මහමෙතුරුනේ සඳහා තරඟ කරපු අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 700 ඉක්ම වූ සංඛ්‍යාවක් හිටියා. ඒ 700 ඉක්ම වූ සංඛ්‍යාව ප්‍රධාන පක්ෂ අතුරින් ප්‍රධාන පක්ෂ 15කට පුළුවන් වෙලා තියෙනවා. තමන්ගේ අපේක්ෂකයන් නියෝජිතින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන්නට වැඩිදුර ස්තෝරතුරු දයාසිරි ලියනගේ මේ විදිහට සඳහන් කරනවා. දේශපාලන පක්ෂ 15ක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටි. මෙම දේශපාලන පක්ෂවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නව කතානායකවරයා පත්වීමෙන් පසු තීරණය කරනු ලබන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් නිල් ඉත්තවල මහතා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉරිදා ලංකාදීපයට තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා. ඉරිදා ලංකාදීපෙම පියපුතු යුගල 3ක් මෙවර පාර්ලිමේන්තුවේ. කවුද මේ යුගල 3? මහින්ද නාමල්, ඒ වගේම චමල් ශෂේන්ද්‍ර සහ ජනක ප්‍රමිත කියන පියපුතු යුගල 3 තමයි පාර්ලිමේන්තුවේ තේරීපත් වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඒ වගේම චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනක බණ්ඩාරතෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් තමයි මේ 6 දෙනා. අජන්ත කුමාර අගලකඩ මේ විදිහට කියනවා මෙවර මහමැතිවරණයට තරඟ කළ පියපුතු ජෝඩු 3ක් පාර්ලිමේන්තුවේ තේරීපත් ඇත කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා ඉරිදා ලංකාදීපෙන් 48 ලක්ෂයක් ඡන්දේ දී නැහැ. මේක ටිකක් හිතන්න ඕන කාරණයක් වුණ. මෙච්චර ඡන්ද ප්‍රතිඵලයන් නිකුත් වෙලා අවසානයේ ඡන්දය يعني ඡන්ද අයිතිය තිබුණු පුද්ගලයන්ගේ ඡන්දදායකයින්ගේ 48 ලක්ෂයක් ඡන්දේ දීලා නැහැ මෙවර මහමැතිවරණයට. දෑසිලියන්ගේ මේ විදිහට කියනවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දේ දීම ලියාපදිංචි සිටි ඡන්දදායකයන් 48163ක පිරිසක් ඡන්දය පාවිච්චි කර නැත. සුසුකම් ලබා සිටි ඡන්දදායකයන් 1,62,1,83,874කගෙන් 1,13,84,711ක පිරිසක් පමණ ඡන්දය භාවිතා කර තිබුණි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉරිදා ලංකාදීපේ දැන් මේ ප්‍රවෘත්තිය කියවෙනකොට සමහර වෙලට පරාජය වුණු කෙනෙකුට හිතනවා ඇති මේ 48 ලක්ෂය අපිට ඡන්දය දුන්නා කියලා නේ. එහෙම වුණා නම් ඒ ඡන්දය ගන්න කෙනා විපක්ෂ වෙන්නත් තිබුණා. ඒ 48 ලක්ෂය.
ඔබටත් හිතන්න බාරයි හේතුව මේ කතාවත් එක්ක ගොඩනගෙන කතාව තමයි අපි දන්නවා 2019 ජනාධිපතිවරණය. 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජයග්‍රහී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්නේ ඡන්ද 69 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අරගෙන. හැබැයි 2020 මහමැතිවරණයේ ප්‍රතිඵලය ගත්තාම 2020 මහමැතිවරණයේ ප්‍රතිඵලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ලබා ගන්නවා ඡන්ද 69 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණය. ඒ කියන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම බිඳ වැටිලා නැහැ. ඔවුන්ගේ ඡන්ද පදනම මේ විදිහටම තිබිලා තියෙනවා. එහෙනම් අර ලක්ෂ 54කට ආසන්න ප්‍රමාණයක් ලබාගත්ත ලක්ෂ 55කට ආසන්න ප්‍රමාණයක් ලබාගත්ත එවකට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකව සිබුරු ඡන්ද පදනම තමයි මේ ලක්ෂ 27කට ඔවුන්ගේ අඩු වෙලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා ඉරිදා ලංකාදීපම කරුණ අම්මාන්ට ඡන්ද 30000යි පාර්ලිමේන්තුව අහිමි. දැසිලි ලියනගේ මේ විදිහට වැඩිදුර වාර්තාවක් කරනවා දෙමළ මහ සභාවට අයත් පක්ෂ දිගමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ විනායකමූර්ති මුරලිදරන් නොහොත් කරුණ අම්මාන් ඡන්ද 30285ක් ලබා ඇතත් ඔහුගේ පක්ෂයට මන්ත්‍රී ධුරය හිමි නොවිය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා ඉරිදා ලංකාදීපෙම මේ ප්‍රවෘත්තිය තමයි හිටපු මන්ත්‍රීවරු 81ක් ගෙදර ඔන්න අර කෑ ගහලා කියපු සමාජ මාධ්‍යවල අරගල කරපු දූෂිතයන් ඕනේ නැහැයි කියලා කියපු මේ කතන්දර වලට මම හිතන්නේ උත්තර දීලා තියෙනවා. මේ වැඩිදුර වාර්තාව දැසිලි ලියනගේ සා නිශාන්ත කුමාර වණ්ඩාර මේ විදිහට කියනවා ඉරිදා ලංකාදීපේ 2015 මැතිවරණයෙන් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටි මන්ත්‍රීවරු 66 දෙනෙක් සහ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වූ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා මේක මේ දිනවල මම හිතන්නේ මෑතක කතා බහට ලක් වෙන කාරණාවක් වෙන්න ඕන. කතානායක පුටුව චමල්ට කියලා ප්‍රශ්නාර්ථ ලකුණුත් එක්ක සඳහන් කරලා දෙනවා දැසිලි ලියනගේ ඉරිදා පත්තරේට ඉරිදා දිවයින පත්තරේට මෙන්න මේ විදිහට නව පාර්ලිමේන්තුවේ කතානායක ධූරේ චමල් රාජපක්ෂ මහතා පත් වෙන ඇතැයි දේශපාලන ආරාධි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක්ම තෝරා ගන්නවා අත් ඉරිදා ලංකාදීපේ ප්‍රවෘත්ති මවන ප්‍රවෘත්ති රසකින් පිරි පුවත්පතක් බවට පත් වෙලා තියෙනවා. අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරේ රතන හිමිටද ඥානසාර හිමිටද තීන්දුව කරන්නේ අද කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අජන්ත කුමාර අගලකට මේ විදිහට ලියනවා මෙවර මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයේ හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරේ සඳහා පත් කරන ආදොලලියේ රතන හිමියන්ද නැතිනම් ගලගොඩත් ඥානසාර හිමියන්ද යන්න අද දිනේ කියන්නේ 9 වෙනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි එම පක්ෂ ආරාධ්‍ය මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩි දුරටත් ප්‍රවෘත්ති වාර්තාව ඉරිදා ලංකාදීපේ තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා. ඒ ප්‍රවෘත්තිය තමයි ඉරිදා ලංකාදීපේ මේ විදිහට සඳහන් කරන බොහෝට්ටුවේ ජයග්‍රහණයට එතර නායකයන්ගේ සුබ පැතුම්. මේ විදිහටයි සඳහන් කරලා තියෙන සුබ පැතුම් පිළිබඳව 13 වෙනි පාර්ලිමේන්තුව මහමැතිවරණයේදී 3/2ක බහුතර බලයත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් හිමි කර ගැනීම පමණක් නොව COVID-19 වෛරස වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමද විදේශ මාධ්‍යවල කැපී පෙනෙන පුවතක් විය. රාජපක්ෂ සොයුරන්ට විශිෂ්ට ජය කියලා අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කරලා තියෙනවා. මෝදි ඇමරිකාවට සුබපතයි කියලා මෝදි සහ ඇමරිකාව සුබපතයි කියලා අල් ජසීරාමයි සඳහන් කරලා තියෙන්නේ. තවදුරටත් සඳහන් කළා රාජපක්ෂලාට විශිෂ්ට ජයක් මේ BBC වාර්තාව ගෙනෙන විදිය. සමස්ත ප්‍රතිඵලය පිළිබඳව සඳහනක් කළ යුතුයි. ඒ නොකරොත් අඩුපාඩුවක් කියලා හිතනවා. ඔබ දන්නා පාර්ලිමේන්තු මහමැතිවරණේ නිමාවටපත් වුණා. ප්‍රතිඵල ඔබ මේ විදිහට දන්නවා. ඒ ප්‍රතිඵල අපි නැවතත් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. මේ විදිහටයි පක්ෂ වශයෙන් ඡන්ද ලබාගෙන තිබෙන සහ ආසන දිනාගෙන තිබෙන ආකාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන තියෙන ඡන්ද සංකම් ඡන්ද 68653,693ක් යනුව වුන් මන්ත්‍රී ආසන 128ක් ජයග්‍රහණය කරනවා. ප්‍රසාද මන්ත්‍රී ආසන 17කුත් සමගින් ඔවුන්ගේ සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව 145 දක්වා වර්ධනය කරගන්නවා. 59.09ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම දෙවන ස්ථාන හිමි කරගන්නේ සමග ජන බලවේගයේ කණ්ඩායම ඔවුන් ඡන්ද 27,71,984ක් ලබා ගනිද්දී මන්ත්‍රී ආසන 47ක් ප්‍රසාද මන්ත්‍රී ආසන 7ක් සමග 54යි සමස්ත ආසන සංඛ්‍යාව 23.9ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන් ලබාගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ජාතික ජන බලවේගයේ ඡන්ද 4,45,958ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන දෙකක් ජයග්‍රහණය කරනවා. මේ මන්ත්‍රී ආසන දෙක කොළඹින් සහ ගම්පහින් ඔවුන් ප්‍රසාද මන්ත්‍රී ආසනෙකුත් දිනා ගන්නවා. සමග ඔවුන්ගේ මන්ත්‍රී සම්මස්ත මන්ත්‍රී සංඛ්‍යාව 2020 නියෝජනය කරන පාර්ලිමේන්තුවේ 3ක් වෙනවා. ඡන්ද ප්‍රතිශතය 3.84ක ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය යම් පහළ මට්ටමකට බිඳ වැටීමක් තිබෙනවා. ඒත් එක්කම ඊළඟ තමිල් අරසු කච්චි තමයි 4 වෙනි ස්ථානයේ ඉන්නේ ඡන්ද ප්‍රතිශත ඡන්ද ප්‍රමාණයත් එක්ක ඒ 3,27,168ක සමානුපාතික ක්‍රමයේ හේතුවෙන්ම ඔවුන්ට මන්ත්‍රී ආසන 9ක් දිනා ගැනීම හැකීමේ වරම් හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ සමගින්ම මන්ත්‍රී ආසන සමස්ත සංඛ්‍යාව 10 දක්වා ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 2.82යි. මේ තමයි සමස්ත ප්‍රතිඵලයේ විදිහට අපි ගෙනෙන්න දෙන්නේ. ඔබ දන්නවා ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අපේ ජනපල පක්ෂ ආදී පක්ෂ ගණනාවකට තම මන්ත්‍රී ආසන කීපයක් මෙහි වෙලා තියෙනවා. EPDB සංවිධානයේ ආදී පක්ෂවලටත් හම්බ වෙලා තියෙනවා. තම මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 පූර්ණ වෙන්නේ ඒත් එක්ක තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා. ඉතින් ලංකාදීප ඇතුල් පිටුවකින් අපි ජනමාර්ගයේ හරි වැරදි කියන තීන්දුව මේ ජයග්‍රහණයේ අන්තර්ගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සඳහන් කරලා දෙනවා. පොහොස්ටුවේ විශිෂ්ට ජයග්‍රහණ බෝඩ්වේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියන කතාව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සාකච්ඡාව කරන්නේ ප්‍රසන්න සංජීව තෙන්න කොණ්ණිල් ලංකාදීපේට මම වැඩිදුරටත් මේ විදිහට සඳහන් කරනවා. සමගින් මේ ගමන යා යුතු බව මගේ ස්ථාවරයයි. ඒ විතරක් නෙමෙයි ජනතාව සම්බන්ධ කරගෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ සැලැස්මක් අපිට තිබෙනවා. අපි අනිවාර්යෙන් ඒක කරනවා කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගෞරවනීය ජයග්‍රහණය ලබා දුන් ජනතාවට මම හිසනම ආචාර කරනවා කියලා මම වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉන්දා ලංකාදීපයත් එක්ක. තවත් පුතත් තෝරා ගන්නවා. ඉන්දා ලංකාදීපෙම පාවිච්චි කළ ඡන්ද ලක්ෂ 7.5ක් ප්‍රතික්ෂේප වෙලා. මේ ප්‍රවෘත්තිය නම් කනගාටුදායක ප්‍රවෘත්තියක් හේතුව අපි සාක්ෂරතාවය පිළිබඳව කතා කරනවා, දැනුම පිළිබඳව කතා කරනවා, දැනුවත් කිරීම පිළිබඳව කතා කරනවා. මේ දැනුවත් කිරීම පිළිබඳව ඔවුන් හිතාමතා මේ ඡන්දය අවලංගු ඡන්දය බවට පත් කරාදර අපි කියවනේ 47 ලක්ෂයක් ඡන්දේ දීලා නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ඡන්දය ඔවුන් ඡන්ද පොළට ගිහින් භාවිතා කරලා නම් ලක්ෂ 7ක ඡන්ද ප්‍රතික්ෂේප වෙන්නේ කුමන කාරණයක් පදනම් කරගෙනද කියලා හිතන්න ඕන කාරණයක්. හේතුව ලක්ෂ 7.5ක් ඡන්දේ දීලත් ඔවුන්ගේ ඡන්දය වළංගු ඡන්ද එහෙම නැත්නම් අවලංගු ඡන්ද කොටට තමයි වැටලා තියෙන්නේ. මේක දයාසිරි ලියනගේ මේ විදිහට මෙවර මහමෙතුරනේදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය 105ක් ප්‍රතික්ෂේප වී ඇත කියලා සඳහන් කරලා තියෙනවා. හේතුව ඔබ දන්නවා ඡන්ද ඒ කියන්නේ බැලට් පේපර් එහෙම නැත්නම් ඡන්ද පත්‍රිකාව ඡන්ද ලකුණු කරන පත්‍රිකාවේ දිග කොපමණ ප්‍රමාණයකට තිබුණාද කියලා තරම් පක්ෂ සංඛ්‍යාවක් මෙවර මහමෙතුර තරක් කරලා තිබුණා. ඒ මතද මේ ගැටලුව වෙන නැත්නම් සමහර වෙලාවට අපේක්ෂකයන් පක්ෂයෙන් තෝරා ගන්න බැරි වුණාද අපේක්ෂකයන් නිසා පක්ෂය තෝරා ගන්න බැරි වුණාද එහෙම නැත්නම් හිතාමතාම මේ අවලංගු ඡන්දය බවට පත් කරවද හේතුව අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී පැවැත්වූ ඡන්ද මනාපය පළ කිරීමේ ක්‍රමයට මේ මහමෙතුරණයකදී මනාප පළ කරන්න තියෙන්නේ මේ හේතු කාරණා පදනම් කරගෙන එන්නේ නැති සමහර වෙලාවට මේ ඡන්ද අවලංගු වෙන්නේ නැත්තේ ඔබට බාරයි මේ පිළිබඳව හිතන්න. මොකද අපි කතා කරනවානේ සාක්ෂරතාවය පිළිබඳව මේ දැනුවත් කිරීම පිළිබඳව මේ කමියුනිකේෂන් පිළිබඳව ඒ හින්දා මේ පිළිබඳව දැනුවත්ව නම් මේ දේ උනේ හිතාමතාම නම් කරේ ඒ පිළිබඳව නෙමෙයි අපි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් යම් කෙනෙකුට වැරදිලා නම් මේ ලක්ෂ 7.5ක ඡන්ද අපතේ ගියේ ඒ පිළිබඳව හිතන්නයි මේ කාරණාව. හේතුව ඔබ දන්නා පළවෙනි ඒ කියන්නේ මේ ඡන්දයේ ප්‍රථම ස්ථානය ගත්ත 68 ලක්ෂ 50000 ඉක්ම වූ ඡන්ද ප්‍රමාණය ගන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒතකොට සමගී ජන බලවේගයට ලක්ෂ 27ක්. ඊළඟ තියෙන තුන්වෙනි බලවේගයේ විදිහට ජාතික ජන බලවේගය ලක්ෂ 4යි තියෙන්නේ. ඒ උන් ගත්ත ඡන්ද ප්‍රමාණයකට වඩා ඡන්ද ප්‍රමාණයක් අවලංගු වෙලා තියෙනවා. මේක නයි අපි කතා කරන්නේ. තවත් පුවතක් සඳහන් කරනවා මේ පුවත පක්ෂ දැන් කියන කතාව පිළිබඳවයි. අපි මුලින්ම තෝරා ගන්නවා සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුබණ්ඩාර මහතාගේ ප්‍රකාශයක්. ඔහු සඳහන් කරනවා විපක්ෂයේ බලවත්ම පක්ෂය වෙන්න අපට පුළුවන් වුණා කියලා. හැබැයි ඔවුන් මැතිවරණ වේදිකාවෙන් නම් කතා කරේ බහුතර බලය සහිත ආණ්ඩුව ඔවුන් පිහිටවනවා කියලා. කෙසේත් ජනතාව ඔවුන්ට උත්තර දීලා තියෙනවා මේ ආකාරයට තවත් අවුරුදු 5ක් ඔබ විපක්ෂයේ සිටිය යුතුයි කියලා. ඒක ගැන මතක් කරනවා. තවත් ප්‍රකාශයක් තෝරා ගන්නවා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රකාශයක්. මේ පරාජයට සමගි ජන බලවේගය හදපු කණ්ඩායම වගකිව යුතුයි. මේ ආందోලනාත්මක ප්‍රකාශය පිළිබඳව කතා කරන්න. මොකද සමගි ජන බලවේගය කියලා කියන්නේ වෙනම පක්ෂයක් හදාගෙන ඉන්නේ කොටසක්. එතකොට මේකේ වගකීම් බාර ගන්න ඕනේ ඔවුන්ද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ පරාජය වගකීම් බාර ගන්න ඕනේ ඔවුන්ද? මේක හිතන්නට බාරයි ඔබට. පක්ෂ කියන කතාවතරෙන්ම තවත් ප්‍රකාශයක් තෝරා ගන්නවා. මේ තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේදී ජනතාව විමුක්ති පෙරමුණේ ඔහුගේ ප්‍රකාශයක් මාලිමාව දෙසට ජනතාව හැරිලා නැති බවයි ප්‍රතිඵලයෙන් පේන්නේ කියලා. මාලිමාව හැරුණට උතුරු දිශාවට මාලිමාව දිශාවට ජනතාව හැරිලා නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මාලිමාව දිශාවට හැරෙන්න වුන් තෝරාගත්ත තේමා පාඩේ තමයි ඇත්ත මිනිස්සු දිනවන්න කියන එක. ඇත්ත මිනිස්සුන්ගේ ඇත්ත පිළිබඳව ජනතාව තිබුණු තක්සේරුවෙන් ඔබට මට මැලවින් පැහැදිලි වෙනවා. තවත් ප්‍රවෘත්තියක් තෝරා ගන්නවා ඉතින් ලංකාදීපේ මේ විතරේ ප්‍රවෘත්ති සඳහන් කරලා තියෙන JRගේ ව්‍යවස්ථාව සමුදෙයි 3-2 ජනවරමෙන් අලුත්ම ව්‍යවස්ථාවක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩිදුරටත් මේ විදිහට රාජන්ත කුමාර අකලකට සඳහන් කරනවා ආණ්ඩුවට 3-2 බහුතර බලයක් මෙවර මහමැතිවරණ ලැබිය ඇති නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනීමට රජයේ අවධානය යොමු වී ඇතයි සඳහන් වේ කියලා තමයි සඳහන් කරලා. ඔබ දන්නවා වර්තමානයේ පවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අවස්ථා 19කදී මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා. අසංශෝධනය වෙලා යම් අවස්ථාවලට කරුණු කාරණා මේකින් ගිලිහි ගියා. යම් අවස්ථාවලට කරුණු කාරණා එකතු වුණා. කෙසේත් ඔබ දන්නවා ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. එහෙනම් වර්තමාන රජයේ ප්‍රමුඛතම කාර්යයක් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවත් සංශෝධනයකට ඉඩ නොතබා
නව ව්‍යවස්ථාවක් රැගෙන එන්නට ඒ පිළිබඳව කතා බහකට ලකුණ පහුගිය කාලේදී මෙන්න තවත් ප්‍රවෘත්තියක් තෝරගන්නවා ඉඳලා ලංකාදීපයෙන් බුවනක හෝටලේ කැඩුව කුරුණෑගල නගරාධිපතිට වරෙන්තු. ඔබ දන්නවා බුවනක රජතුමාගේ රාජ්‍ය සභා මණ්ඩපය එහෙම නැත්නම් ඒක පහුකාලීන බුවනක හෝටලේ කියලා තමයි සඳහන් කරලා තිබුණේ. මේක කඩා ඉවත් කරන්න තීරණය කරුවා මේ නගරාධිපතිතුමාගේ නියෝගයක් මත. ඒ හින්දා උසාවියෙන් අධිකරණයෙන් ඔහුට නියෝග කරනවා මේ නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා පිළිබඳව තමයි සඳහන් කරන්නේ. පුෂ්ප කුමාර ජයරත්න මේ විදිහට සඳහන් කරනවා මැතිවරණය පෙර බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙසට ඒ වෙන හේතුවක් නිසා නොව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරඟ බදින මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ලැබෙන මනාප ඡන්ද ප්‍රතිශතය කොපමණද දැන ගැනීමට මේ මැතිවරණයේ උණුසුම ආස්සේ තවත් උණුසුම් පොතක් දෙසට ජනතාවගේ අවධානය යොමු වී තිබේ. ඒ කුරුණෑගල රාජධානියේ පැරණි රාජසභා මණ්ඩපයේ බව පැවසෙන බුවනක හෝටලයේ නැමැති ගොඩනැගිල්ල කඩා දැමීමට සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති නියෝගයේ සම්බන්ධයෙන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් පුතත් තෝරගන්නවා මේ අනුවේදනීය කාරණාව තෝරගන්න ඉරිදා ලංකාදීපයේ තක්සලා වතිරේකයේ ප්‍රවෘත්ත සඳහන් කරලා තියෙන මේ විදිහට දහස් ගණනක් අවතන් කළ ලෙබනනයේ මහා පිබිරුම සම්බන්ධයෙන් මේ විදිහට වැඩිදුර වාර්තාව සඳහන් කරලා තියෙන්නේ ලුසිත ජයමාන තමයි ඉරිදා ලංකාදීපයට ලියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජපානය හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට 1945 වසරේ අගෝස්තු 6 වෙනිදා 9 වෙනිදා පරමාණු බෝම්බ හෙළියේ දෙවන ලෝක යුද්ධයේ අවසාන සනිටුවන් කිරීමට සමත් වී ලෝක ඉතිහාසයේ පරමාණු බෝම්බ පිපිරුමක් සිදු වීම අවස්ථාවක් වන මෙය අවසන් අවස්ථාවද මේ වීම ලෝකවාසී අප සැමදෙනාම වග බලාගත යුතුයි. හිරෝෂිමා සහ nagasaki ඛේදවාචකයට වසර 75 ගත වේදීම සිදුවීම යලිත් වරක් අප තුල දෝංකාර දුන්නේ පහුගිය 4 වෙනිදා බේරූට් වරායේ සිදු වුණු අධිබලදී මහ පිපිරුම නිසාය. මෑත කාලයේ සිදු වූ ප්‍රබලතම පිපිරුම ලෙස මේ ඉතිහාසයට එක් වී පිපිරුමට හසු වී මියගිය ගණන 100කට වැඩිය තුවාල ලැබු ගණන 5000 ඉක්ම විය. කිලෝමීටර් 15 පමණ දුරට පිපිරුම් කම්පන තරංග ගමන් කළේ භූකම්පා වුණු අතර රික්ටර් මාපක ඒකක 3.5 ලෙස සටහන් විය. ලෙබනනයට ඔපෙන් මධ්‍යම දරණි මුහුදේ පිහිටි සයිප්‍රස් දූපතේ රාජ්‍ය පවා දෙදරා යාමට පිපිරුම ප්‍රබල වී කියා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔබ දන්නවා ජීවිත 100 ගණනක් බිලිගත් මෙම ඛේදවාචක පිළිබඳව මේ මැතිවරණ කාලය මැතිවරණ සමය තුල තමයි මේ ආරංචිය වෙන්නා බොහෝ දෙනාට මේක පිළිබඳව අවබෝධය නොතිබෙන්නට පුළුවන්. එහිදී ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුට තුවාල ලැබුව බව සඳහන් කරලා තිබුණා. තවත් පොතක් තෝරා ගන්නවා ඉරිදා ලංකාදීපයේ පොත තමයි සිරගෙදරට හොරබඩුගෙන් බලල් පරවි දූතයෝ. අපි ගිය සතියේ නම් කතා කරා මේ උගුස්සෙක් සහ මේ බලලෙක් පිළිබඳව මේ සිරගෙදරට මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරන්න යොදාගත්තාද කියන සැකයක් තියෙනවා කියලා. කෙසේද අද සඳහන් කරලා තිබුණේ සිරගෙදරට හොරබඩු ගෙරන බලල් පරවි දූතයෝ කියලා. වැඩිදුරටත් මේ විදිහට සඳහන් කරලා ජංගම දුරකථන නැති කාලයේ පරවියන් මාර්ගයෙන් බන්ධනාගාරී සිර රැඳවියන්ගේ ගෙවල් වලට ලියුම් යවලා. ඒ විතරක් නෙමෙයි පරවියන් යොදාගෙන හෙරොයින් මත්කුඩු ප්‍රවාහණය කරලා. තවත් සඳහන් කරලා දෙනවා සිරකරුවන් බලල්ලු මරා මස් කාලා කියලා. මේ සටහන ගෙන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ඉරිදා ලංකාදීපයට. මිලකට තෝරා ගන්නවා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවත වෙන්නේ පොහොට්ටුවට ඓතිහාසික ජයක් කියලා. වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ විශාල ඡායාරූපයකුත් එක්ක තමයි වාර්තාව ගෙන ඉන්නේ. උපාධිත සේරම් සහ රනිල් ධර්මසේන ලියනවා මේ විදිහට ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණයකදී තනි පක්ෂයන් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශත හිමි කර ගැනීමට ඉක්ුත් 5 වෙනිදා පැවති මහමෙත් ගුඩදී ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සමත් වී කියන ශීර්ෂය යටතේ තමයි පුවත ගෙන එන්නේ. තවත් පුවතක් තෝරා ගන්නවා මේ පුවත තෝරාගන්නේ දිවයින ඉරිදා සංග්‍රහයෙන්. මේ පුවත තමයි එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට 3 කොට සටන. දැන් මහමැතිවරණ භූමියේ සටන් කරානේ ආණ්ඩු බලය ගන්න. මේ ආණ්ඩු බලය ගන්න සටනේදී ඔවුන්ට ඇත්වෙච්ච ඉරණම ඔබ අපි හැමදේම දන්නවා. යමෙක් අපි දැක්ක සඳහන් කරන මේවා තමයි ditta ධම්ම වේදනීය කර්මඵල දෙනවා කියලා. මේක කෙසේ වෙතත් මේක මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ එදා මෙදාතුර තනි බලයක් පිටුවීමට ඇති විශාලතම පක්ෂය. මහාමාන්‍ය ඩී.එස්. රණක මහත්මයා විසින් ආරම්භ කරපු පක්ෂය. එතකොට නිදහස ලැබීමෙන් අනතුරුව වැඩි කාලයක් ආණ්ඩු බලය පවත්වාගත්ත පක්ෂය. අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් බිහි කරපු පක්ෂය. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කතා කරද්දී 5 වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙච්ච පුද්ගලයෙක්. එහෙම පක්ෂයකට එහෙම පුද්ගලයෙකුට එක් മന്ത്രി ධූරයක්වත් ජනතා මනාපයෙන් හම්බුනේ. උන්ට ප්‍රසාද මන්ත්‍රී ආසනය තමයි මෙවරත් හම්බෙලා තියෙන්නේ. මේ පිළිබඳව මේ විදිහට සඳහන් කරලා දෙනවා අකිත පෙරේරා. එක්සත් ජාතික පක්ෂයේ හිමි ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මැතිවරණයේ පරාජයට පත් වූ අකිල විරාජ් කාර්යවසම් රාවී කරුණානායක සහ දයා ගමගේ යන මහතුන් දැඩි උත්සාහයෙන් නිරතවනට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එක් മന്ത്രി ආසනයේ තියෙන ඒ සඳහා තමයි මේ 3 කොට සටනක් තියෙනවා කියලා දෙවෙනි දා සංග්‍රහය සඳහන් කරන්නේ.
තවත් පොත තොරා ගන්නවා ගල්ගොඩත්තේ ඥානසාර හිමි ජාතික ලයිස්තුන් පාර්ලිමේන්තුව කියලා සඳහන් කරලා තියෙනවා. අපි ඉරිදා ලංකාදීපේ නම් තිබුණා ඥානසාර හිමිද එහෙම නැත්නම් අතුරුලි රතන හිමියන්ද කියන එක පිළිබඳව සාකච්ඡාව අද දිනේ තමයි කෙරෙන්නේ කියලා අද දිනේ අනතුරු දැනුම් දෙනවා කියලා කෙසේ වෙතත් දිවෙනි ඉරිදා සංග්‍රහය කෙලින්ම සඳහන් කරලා දෙනවා ගල්ගොඩත්තේ ඥානසාර හිමි ජාතික ලයිස්තුන් පාර්ලිමේන්තුවේ. සිරිමන්ත රත්නසේකර මේ විදිහට ලියනවා අපේ ජනබල පක්ෂය සඳහා ජාතික ලයිස්තුන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට සඳහා ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් නම් කිරීමේ පක්ෂයේ ප්‍රතිපකාරක සභාව තීරණය කර ඇත කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සිරිමන්ත රත්නසේකර දිවෙනි ඉරිදා සංග්‍රහයට තවත් පුවතක් තෝරා ගන්නවා දිවෙනි ඉරිදා සංග්‍රහයෙන්ම මෙන්න කතා බහට ලක් වූ තවත් චරිතයක්. ඒ තමයි තමන්ගේ ලොක්කණ්ඩ අභියෝග කර පාතාල ලොක්කණ්ඩ සැපදුන් සම්පායෝ පිළිබඳව ඔබ දන්නවා බන්ධනාගාර නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියෙක් වුණාට සම්පායෝගේ කතා පිළිබඳව පහුගිය දවස්වල එතුමාගේ හැසිරීම පිළිබඳව ඔබ දකින්න ඇති බන්ධනාගාරයට සිට උසාවියට රැගෙන යන අවස්ථාවේදී පවා සෞඛ්‍ය නීතින් පස්සෙකට දාලා මුඛාවරණය පවා ගලවා ඉවත් කරලා තමයි උසාවියේ සංකීර්ණ ඇතුල් වෙන්න ගමන් කරන්නේ. ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා මෙහෙම ඉහළම නිලධාරියෙකුගේ අනුදැනුම මත සියල්ල සිදු වෙයි කියලා තමයි සඳහන් කරලා තින්නේ. මහා පරිමාණ කුඩු ජවාර මෙහි මේ බන්ධනාගාරය ඇතුළෙන් කියලා සඳහන් කරලා තිනවා. දරුණු ගණයේ අපරාධ සම්බන්ධ රැදවියන් මාස්පතා අල්ලස් ගත්තා කියලා තමයි සම්පායෝ ගැන සඳහන් කරලා තින්නේ දිවෙනි ඉරිදා සංග්‍රහය. ඊළඟට තෝරා ගන්නවා ඉරිදා මව්බිමේ ප්‍රධාන පුවතත් ආසන 151ක් තුනෙන් දෙකක මහා බලයක් කියලා තමයි සඳහන් කරලා තින්නේ. අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ විශාල ඡායාරූපයකුත් සමගින් ආසන 151ක් කියලා සඳහන් කරලා දෙනවා. මේ ආසන 151 මොන ආකාරයෙන් නිර්මාණය කරගත්තාද? මොකද අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබුණේ ආසන 145ක්. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රී ආසනයක් තිබුණා. සමහර විට ආණ්ඩුවට සහාය දක්වන්න ඩග්ලස් දේවානන්ද මහතාගේ පක්ෂයේ ආසන දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සඳහන් කරන්න උතුරේ දෙමළ පක්ෂයක් තියෙනවා. ඒක කවුරුත් නෙමෙයි පිල්ලයන්ගේ පක්ෂය. එතන මන්ත්‍රී ආසන දෙකක් තියෙනවා. මේ වගේ තවත් ආණ්ඩුවට සහාය දක්වන කලින් ඉඳලම ආණ්ඩුවට සහාය දක්වනවා කියලා වෙනම තරඟ කරපු පක්ෂ තිබුණා. ඒ පක්ෂවල මන්ත්‍රී ආසන පිළිබඳව වෙන්න ඕනේ. ඒ සඳහන් කරන්නේ 151 පිළිබඳව. තවත් පුවතක් තෝරගන්නවා මව්බිම පුවත්පතෙන්ම ඉරිදා මව්බිම මේ විදිහට තමයි පුවත සඳහන් කරලා තියෙන්නේ. මැති සභාවේ අලුත් මූණු 64ක්. හිටපු මූණු ටික යද්දී පාර්ලිමේන්තුව දාලා අලුත් මූණු 64ක් මැති සභාවට ඇවිල්ලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පිළිබඳව වැඩිදුර වාර්තාව අපි බලමු කොයි විදිහට සඳහන් කරලා තියෙන්නේ කියලා. ඒ මූණු පිළිබඳව වාර්තාව අපි ඉදිරි පත්‍රය ඇතුල් පිටුවේ කතා කරනවා. කවුද අලුතෙන් පාර්ලිමේන්තුවට කියන්නේ අලුතෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පාර්ලිමේන්තු මේ සභිකෙල් ලෙස තෝරාපත් වී තිබෙන්නේ කියන පිළිබඳව. තවත් පොතක් සඳහන් කරනවා මහින්ද කැලණි විහාරයේදී අද දිවුරුම් දෙයි කියලා. ඒ කියන්නේ අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා යලිත් අග්‍රාමාත්‍ය දුවේ දිවුරුම් දීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම පිළිබඳව මේ විදිහට සඳහන් කරලා තියෙනවා. නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ 28 වෙනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික කැලණි රජමහා විහාර පූජා භූමි පරිශ්‍රයේදී ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. පසුගිය 6 වෙනිදා පැවති 5 වෙනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සංධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 151ක් දින ගැනීමත් සමග 3/2 බහුතර බලය සහිත පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතායි කියලා සඳහන් වැඩිදුර සඳහන් කරලා තියෙන්නේ. අපි කතා කරා අලුත් මැති සභාවේ අලුත් මූණු 64ක් පිළිබඳව. ඒ මූණු 64 පිළිබඳව කතා කරද්දී මෙන්න මේ විදිහට තමයි සඳහන් කරලා දුන්නේ වාර්තාව. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵලයට අනුව 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා පත් වූ මන්ත්‍රීවරුන් 225 64 දෙනෙක්ම ප්‍රථම වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අය වෙති. ඔවුන්ගේ නම් සඳහන් කරලා දිනවා මේ විදිහට. ඒ කියන්නේ පක්ෂ දිනාගත්ත කියන නවක මන්ත්‍රීවරුන් කවුද තෝරාපත් කරගත්තේ කියන එක පක්ෂ කියන්නේ ගණනත් එක්ක මේ විදිහට සඳහන් කරලා දිනවා. ඒ අතරින් වැඩිම නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් තේරීපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මත එම සංඛ්‍යාව 53ක්. දෙවනි ස්ථානයේ හිමි කරන නවක මන්ත්‍රීවරුන් තේරීපත් ඇත්තේ සමග ජන බලවේගෙන් ඒ මන්ත්‍රී ධූර 4ක්. මේට අමතරව ශ්‍රී ලංකේ තමිල් ලවුස කච්චි පක්ෂයේ නිලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් තමිල් මක්කල් විදුලේ පොලිගල් පක්ෂයෙන් දෙමළ ජනතා ජාතික සන්ධානයෙන් නමක මන්ත්‍රීවරුන් එක බැගින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් එක්කෙනෙක්ද මුස්ලිම් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙක්ද පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තියෙනවා කියලා මම සඳහන් කරලා තියෙන්නේ. ඒ සඳහන් කරමු නම් මේ විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. මේවට පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් අතරින් වැඩිම වුණ සංඛ්‍යාව වන 3,25,470 හිමි කරගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ අපේක්ෂක ආචාර්ය නාල ගොඩහේවා මහතා. ඊට අමතරව මනාප ලක්ෂික්ම ලබාගෙන අනෙකුත් නවක මන්ත්‍රීවරු වන කතිකාචාර්ය ගුණපාල රත්නසේකර
මහාචාර්ය චන්න ජයසුමන උද්දික ප්‍රේමරත්න විතරක් නෙමෙයි නිපුණා රණවක සම්පත් අතුකෝරල කරුණාදාස පොඩිතුවක් ජීවන් තොණ්ඩමන් වසන්ත යාපා බණ්ඩාර සංජීව බෙදිරිමාන්න යන මහත්වරුන් තමයි ලක්ෂ ඉක්මවලා මනාපරන්තින් කියලා සඳහන් කරලා තියෙනවා. මේ විතරක් නෙමෙයි තවත් සඳහන් කරන්න තියෙනවා තවත් පුවතක් නව ඇමති මණ්ඩලය 14 වෙනිදා මගුල් මඩුවේදී දිවුරුම් දෙයි කියලා සඳහන් කරලා තියෙනවා. නව ඇමති අභිනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපි දැක්ක 26 දෙනෙක් තමයි තෝරාපත් කරගන්නේ කියලා. මේ මොවුන් දිවුරුම් දෙන්නේ නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 14 වෙනිදා සිකුරාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව රජයේ කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව 26 දෙනෙකුගේ සමන්විත බව වාර්තා වේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ ප්‍රවෘත්තිය ගෙනෙන්නේ WK ප්‍රසාද් මංජු ඉරිදා මව්බිමට. තවත් පුවතක් තෝරා ගන්න මව්බිමේ මහින්දගෙන් ඓතිහාසික මනාප වාර්තාවක් සඳහන් මේ විදිහට සඳහන් කළා 81ම ඉහළම මනාප ප්‍රතිශතය ගනී කියලා සඳහන් කරලා දෙනවා. දෙනගම ධම්මික රණවීර තමයි ඉරිදා මව්බිමට ගේන්නේ. මෙවර මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකව ගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරඟ කළ ශ්‍රී ලංකා පුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී වාර්තාවක් පිටුමට සමත් වූයේ. මේ මහතා ලබාගත් මුළු මනාප සංඛ්‍යාව 527364. සමග ජන බලවේගයේ මනාප ලේඛනයේ නලින් බණ්ඩාර මහතා 75631 ලෙස වැඩිම මනාප ලබාගෙන සිටී. එහිදී 81ක ඉහළම මනාප ප්‍රතිශතය වාර්තා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොජ්ජන පෙරමුණේ තරඟ කළ සරත් විරසේකර මහතාගේ මනාප පිළිබඳව මේ විදිහට සඳහන් කළා දෙනවා වැඩිදුර වාර්තාවේ සටහනගෙන ආවේ දෙනගම ධම්මික රණවීර ඉරිදා මව්බිමට. තවත් පොතක් තෝරා ගන්න ඉරිදා මව්බිමෙන් ඡන්දෙන් පස්සේ මැකෝ කරන්න යන දේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිබඳව සඳහන් ගේන්නේ ජේ.ඩී. ද සිල්වා ඉරිදා මව්බිමට. මැතිවරණ කොමිසම් සභාවේ නිල කාලය නොවැම්බර් 12 වෙනිදාගේ අවසන් වන බවත් ඊට පෙර තමා කොමිසම් සභාවේ සභාපති තනතුර නිල්ලාසන බවත් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මව්බිමට පැවසී කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. විවිධ කතා විවිධ මාතෘකා රැසකට මුල පුරපු යකුරු චරිතය ඔබව හිනස්සපු අපිව හිනස්සපු හැබැයි අපි නොදන්න ඔබ නොදන්න වාර දූර වගකීම් රාශියක් උහුලපු මේ පහුගිය කාල පුලාවට විවිධ කතන්දර අහමින් එතුමාගේ වගකීම හරියට වැඩි කරපු රාජ්‍ය නිලධාරියෙක් තමයි මහින්ද දේශප්‍රිය මැතිතුමා. එතුමා පිළිබඳවයි සඳහන් කරලා තිබුණේ. තවත් පොතක් තෝරා ගන්න නව ජවයකින් ඉදිරියට යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අකිල විරාජ් කාර්යවසම් ඉරිදා මව්බිමට උපතිස්ස පෙරේරා මේ විදිහට පොත කියනවා. මැතිවරණයේදී ප්‍රතිඵල සාමකාමීව බාර ගැනීමෙන් පෙර අවස්ථාවලදී කළ පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කරන නව ජවයකින් ශක්තියකින් ඉදිරියට යන්න කටයුතු කරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නව ජවයකින් පරණ මූණුත් එක්ක යන්න ගියොත් නම් මොන වගේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද කියන එක පිළිබඳව නැවත වතාවක් හිතන්න වෙයි. අපි බලමු නව ජවයකින් මොන වගේ ආරම්භයක් ගනීද උන්. ඊළඟ පොතත් ඉරිදා මව්බිමෙන්මයි නිදහස් පක්ෂයේ 15කුත් ඇතුළට උපතිස්ස පෙරේරා මේ විදිහට ලියන්න හේතුව මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු යලිත් ජයග්‍රහණය කර අත්කර තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔවුන් අතර තවත් හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳව ජයග්‍රහණය කර මන්ත්‍රීවරුන් පිළිබඳව සඳහන් කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයකට උන්ට හිමි වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉරිදා මව්බිමට මේ පොතගෙන ආවේ උපතිස්ස පෙරේරා ඉරිදා මව්බිම වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකට තරඟ කරත් අපි දැක්කා විවිධ මාතෘකා විවිධ කරුණු කාරණා ගොඩ නැගුණා. මැතිවරණ වේදිකාව තුළ කරපු කතාත් එක්ක ඔබ දන්නවා දයාසිරි ජයසේකර මැතිතුමා ඒ වගේම ප්‍රසන්න රණතුංග මැතිතුමා අතර තිබුණු සංවාද ඒ වගේම රෝෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සහ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා අතර තිබුණු සංවාද පිළිබඳව මේ දේවල් කතා බහට ලක් වෙනකොට මේ සමගිය පිළිබඳව යම් යම් කාරණා කතා කරන්න නැවත හිතන්න වෙයි කියලා හිතුණා. හැබැයි කෙසේ වෙතත් ඔන්න ඔය විදිහට තමයි අවසාන විසඳුම ලැබිලා තියෙන්නේ. තවත් පොතක් තෝරා ගන්න මව්බිම පුවත්පතේ පිටු දෙකක් සිසාරා තියෙන විශාල පොතක් ලෙසයි මේ සඳහන් කරලා තියෙන 2015 මහින්ද සුලගින් ආරම්භී 3න් 2ක මහ බලයක් දක්වා ආ ගමන කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේදී පුරෝගාමී වැඩ කටපු බැසිල් රාජපක්ෂ මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, උදේ කම්මන්පිල මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ වාසුදේව නානායක්කාර මැතිතුමා සඳහන් කරපු මැතිතුමා පිළිබඳව මේ විශාල පිටු දෙකක් පුරාවට මේ ප්‍රවෘත්ති සඳහන් කරලා තියෙනවා. ඒදී යම් යම් කාරණා පිළිබඳව කතා කළ යුතුයි. මේ සටහන ගේන්නේ බුද්ධිසිරි ධර්මප්‍රිය ඉරිදා මව්බිමට විශේෂ කාරණා සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට මහමැතිවරණ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ලද ජයග්‍රහණය එක් දිනක එක් රැක ක්‍රියාන්විත ප්‍රතිඵලයක් නොවේ. ඒ 2015 ජනවාරි 9 වෙනිදා සිට පොජ්ජන පෙරමුණේ හදවත තුල පිළිසඳ මෝරා වැඩුණු
කලලයක වස්තු බීජයක මහා ප්‍රාප්තිය කියලා තමයි සඳහන් කරලා තියෙන විශාල කරුණු රාශියක් සඳහන් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ නිර්මාතෘවරයාගේ විශාල ඡායාරූප සමගින් අර ප්‍රධාන නියමුවන් කීප දෙනාගේ ඡායාරූප සමගින් මෞබිම මේ විදිහට වාර්තාව ගෙන එනවා. මේ ජයග්‍රහණය පසුපස කවුද හිටියේ මේ ජයග්‍රහණය මොන වගේ ජයග්‍රහණයක්ද මේ වගේ ලාබාල පක්ෂයකට ඔබ දන්නවා 2015 පක්ෂය පිටුව අනතුරුව වසර දෙකක වගේ කාලයකින් අනතුරු පැවතුණු පළාත් පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඔවුන් ඉස්සවගම 2019 දී ජනාධිපතිවරණයට ඔවුන්ගේ ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. ඒ ජනාධිපතිවරයා තේරිපත් වෙන්නේ ඉතාම මෙදාදුර පැවතුණු විශාලම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු ජයග්‍රහණය කරනවා. ලක්ෂ 69ක ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලබා ගනිමින්. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට හැකියාව ලැබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යලි වතාවක් ආණ්ඩු බලය කරන තැනට ගේන්න ආණ්ඩු බලය කරන පුද්ගලයා බවට පත් කරන්නට වැඩි බලයකින් 151% වූ ඡන්ද ප්‍රතිශතයකුත් සමගින් බහුතර මන්ත්‍රී ආසන බහුතරයක් ලබා ගන්න 3/2 බලය සහිත අග්‍රාමාත්‍යවරයෙක් ලෙස යලි පත් කරන්නට මේ බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ විමල් වීරවංශ උදේ ගම්මන්පිල දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර කියන චරිත බෙදයත් කරගෙන තමයි මේ ප්‍රවෘත්ති ගොඩනගලා තියෙන්නේ. අපි පුවත් තොරතුරු වල අවසාන පුවත ලෙස මේ පුවත තෝරාගත්තා. විශේෂයෙන් කතා කරන්න ඔබ දන්නවා රිෂාඩ් බදුදීන් පිළිබඳව විවිධ කාරණා මතුවුණා. වනාන්තර එළිකිරීම පිළිබඳව ඔහුගේ නම කියවුණා. ඊට පස්සේ අවසාන මතාවට කියුණේ සිංහල මුස්ලිම් කෝලහලය ගැන ගස්ත නැති කරන්න. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන්ම කියුණේ පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධව රිෂාඩ් බදුදීන්ගේ තිබුණු හැසිරීම පිළිබඳව ඔහුගේ සහෝදරයෙක් මේ විදිහට අත්අඩංගුවේ සිටිනවා. අවසාන පුවත මේ විදිහටයි ගෙන එන්නේ. මේ පුවත ගෙන එන්නේ කමල් මහේන්ද්‍ර වීරරත්න ඉරිදා මව්බිමට පාස් බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධව රිෂාඩ්ගේ මූලික හිමිකම් පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණ ඉවත තමයි. මේ අත්අඩංගුවට ගැනීම වළක්වන මූලික හිමිකම් පිළිබඳව පෙස්සමක් සහ මේ මැතිවරණයේදී කාල සමය තුල මේ දේවල් වලට කැඳවන්න එපා කියන එල්ලලා තිබුණා. මේ විදිහට තමයි විස්තර සඳහන් කරලා තියෙන්නේ. පාස් විරුද්ධ මරාගෙන මරණ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිටම තම අත්අඩංගුවට ගැනීමට වළක්වා ලෙස ඉල්ලා සිටින නිර්ම මන්ත්‍රී රිෂාඩ් බදුදීන් විසින් ඉදිරිපත් කරන ලැබූ මූලික අයිතිවාසිකම් පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 7 වෙනිදා විභාගයට හෝ අවසර නොදෙමින් නිෂ්ප්‍රභා කරනු ලැබී කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ සම්බන්ධව මේ තමාව අත්අඩංගුවට ගන්න එපා කියලා මේ විලි ලැජ්ජාවක් ඇතුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ද 300කට එහා ගිය පිරිසක් ජීවිත හානි වෙලා. ඔවුන්ගේ තාමත් තුවාල ලැබු පිරිස කම්පැනිට පත් වෙච්ච පුද්ගලයන් මේ විදිහටමයි. සමහර වෙලාවලට දෙමාපියන්ට දරුවෝ අහිමි වෙලා. සමහර වෙලාවට දරුවන් විතරක් ඉතුරුලා දෙමාපියන් අහිමි වෙලා. මේ වගේ අහිංසක කතෝලික බද්ධිමතුන් වන්දනාමාන කරන පාස්කු ඉරිදා කියන්නේ ඔවුන් දේව මෙහෙයන් කරන දිනේ. ඒ දේව මෙහෙයන් කරන දිනයට මේ වගේ ආගමික ස්ථානයකට ඇතුල් වෙලා මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල කරනවා, ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන තරම් මේ වගේ පහත් මානසිකත්වයේ තියෙන සැක පිට ගන්න අත්අඩංගුවට ගන්න එක තමයි අත්අඩංගුවට ගන්න එපා කියන තරම් පල්ලයට වැටලා. හැබැයි ඔහුගේ මන ඡන්ද ප්‍රතිඵලය ජවලපුවම ඔහු අංක 1කට වැඩිම මනාප ලබාගෙනක් තියෙනවා. මේවා මිනිස්සු එක්කෝ දැනුවත් විය යුතු කාරණා පිළිබඳව දැනුවත් විය යුතුයි. මේවා කටින් දිගින් දිගට මැතිවරණ වේදිකාවලත් කතා වෙච්ච කාරණා. මේ වගේම කාරණා විවිධ පක්ෂවල කතා කරන්න තියෙන කාරණා තියෙනවා. ඔබ නිකමට අධ්‍යයනය කරලා බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආසන 54 අතුලින් බහුතරය ඉන්නේ ඔය කියන යම් සිද්ධීන් සම්බන්ධ මන්ත්‍රීවරුන්. කෙසේ වෙතත් හැබැයි වැඩි බහුතර පිරිසක් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරලා අලුත් මුණු 64ක් පාර්ලිමේන්තු තුරට අලුතෙන් තෝරාපත් කරගෙන තියෙන්නේ. මේ පිළිබඳව කතා කරන්නත් තියෙනවා. ඒ හින්දා අද දවසේ පුවත් නිමා කරනවා මේ විදියටයි කාටුන් විග්‍රහයන් ඔබ වෙදගෙන එන්නේ. මුලින්ම තෝරා ගන්නවා පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනය. ලංකෝනිස් කාටුනේදී මේ විදිහට සඳහන් කරනවා දැන් නම් පියල් එක්ක කතා කරන්න වෙනදා නම් පියල් එක්ක කතා කරන්න දේශපාලඥයෙක්. අද පියල් එක්කම එකට ගිහිල්ලා ඡන්දේ දාපු කෙනෙක් දුකද කතා කරන්න. මේ විදිහට කියනවා. එදා අලියගේ වලිගේ එල්ලලා දිව්‍ය ලෝකේ ගිය අයනේ බිම ඇදගෙන වැටුනේ කිව්වට අද අලියගේ වලිගේ එල්ලලා පාර්ලිමේන්තු යන්න ගිය අයටත් වෙලා තියෙන ඒ ටිකමනේ. එක්සත් ජාතික පක්ෂය ගැන මේ කතා කරන්නේ. එදා නම් අලියගේ නැට්ට එල්ල දිව්‍ය ලෝකේ යන්න ගිහලා නැට්ට අතහැරලා ඔක්කොම බිම දිව්‍ය ලෝකේ නම් ගියේ නැහැ කියනවා. හැබැයි අදත් අලියගේ නැට්ට එල්ල පාර්ලිමේන්තුව දියවන්නව තරණය කරන දීපු කටියලා ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ කියනවා. පියල් මේ විදිහට කියද්දී පියල් තව මේ විදිහටත් කියනවා. ඇතුළත කාටුනයක්. රේස් එකක් තියෙනවා. මේ රේස් එකේ දුවන්නේ පොහොට්ටුව දුරකථනය අලියා මාලිමාව දුවනවා. මේ ගන්නවා කුසලානේ පොහොට්ටුව කුසලානේ ගද්දී ඔබට පේරව ඇති මාලිමාව පිටිපස්සෙන් දුවද්දී මේ මැද තරංගයේදී එක්කෝ ටෙලිෆෝන් එක අලියක හොඳ වැඩේ බැටලිලා එහෙම නැත්නම් අලියා විසින් ටෙලිෆෝන් එක අල්ලගෙන ඉන්නවා. මේ බාධාව මතද මේ බැරි වුණේ කියලා පියල් යම් සඳහනක් කරනවා. මේ හින්දාද මේ ඡන්ද ප්‍රතිශතය ගන්න බැරුණේ මේ තරම් දුර ප්‍රමාණයකින් උන් පරාජය වුණේ කියලා තමයි පියල් සඳහන් කරලා තියෙන්නේ. ඉරිදා ලංකාදීප ඉරිදා කවිය මේ විදිහට තෝරා ගන්නවා. හලලියගේ
වැසියන් සිතා අන්දන්නට මනාවට පෙන්නා සිහින බොරු පොදි බැඳ ගෙනාවට ලම් වී නොහැකි වී ජනතා මනාපෙට මහත්වරුනි නාඩන්නු මුලාවට. මේ විදිහට සඳහන් කරනවා ඔබ ටිකක් හිතලා බලන්න මේ කවිය පිළිබඳව. වැසියන් සිතා අන්දන්නට මනාවට පෙන්නා සිහින බොරු පොදි බැඳ ගෙනාවට ලම් විය නොහැකි වී ජනතා මනාපෙට මහත්වරුනි නාඩන්නු මුලාවට. මිනිස්සු මුලා කරලා මනාපේ ගන්න බැරි වුණු හින්දා තමයි මේ පරාජයටපත් වුනේ. හින්දා මේකට අඬලා වැඩක් නැහැ. යලි මිනිස්සුන්ගේ හිත දිනා ගන්න මොනවද උන් කළ යුත්තේ කියලා. මිනිස්සු මේ ඡන්දයෙන් පස්සෙත් බලන් ඉන්නවා දින ජයග්‍රාහකයන් පරාජිතෙන් මොනවද කරන්න කියලා. ඒ අනුව තමයි ඊළඟ මැතිවරණයේදී උන් ඊළඟ ඡන්දය ලබා දෙන්නේ. ඒක හොඳට අපි දන්නවා පහුගිය කාලේ. ඒ කියන්නේ ඉතිහාසයේ මැතිවරණ බලපුවාම නම් පක්ෂ බදාගෙන හිටපු මේ දේශපාලන රාමුන් බදාගෙන හිටපු පාට බදාගෙන හිටපු ඡන්දදායකයන් පිරිසක් හිටියා. හැබැයි මේ තියෙන ඡන්ද ප්‍රතිඵලයෙන් ඔබට පේනවා ඇති දැන් ජනතාව බුද්ධිමත් දැන් ඡන්දේ කතරේ ඔවුන්ගේ කතරේ භාවිතා කරන්නේ ඔවුන්ගේ හරි දේශපාලන භාවිතාව පිළිබඳව අධ්‍යයනය කරලම තමයි කියන්නේ. ඉතින් ලංකාදීපේ දාස ආපුවාලගේ තොප්පි කාටුනේ තෝරා ගන්නවා. තොප්පි කාටුනේ තාපේ ගේට්ටු අස්සෙන් දුව යන පුද්ගලයෙක් වෙන මේ ආරක්ෂක නිලධාරීන් පසු කරගෙන දාස තමයි බලාගෙන ඉන්නේ. ඒ දුවන්නේ ප්‍රතිඵල ලේඛනය අරගෙන හිටපු විපක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය කොහොමද කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක ඉරිල්ලා තැරිලා හොඳටම බැට කාපු ඇඳුමකුත් ඇඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රතිඵල ලේඛනය අරගෙන දුවනවා පේනවා. ඒ දුවද්දි දවසක් බලාගෙන ඉන්න ගමන් සාටකේ කොනකින් පේන වර්තමාන අග්‍රාමාත්‍යවරයා මෙහෙම අහනවා. ඇයි සිරිකොත ඉස්සරහා පාර කාපට් කරන්නද දුවන්නේ කියලා. සිරිකොත ඉස්සරහා පාර කාපට් කරන්නද දුවන්නේ කියලා නම් මොකද ජනතාවේ ඇදීගෙන එයි කියලා හිතලා. තවත් ජෙෆ්රිගේ කාටුනයක් තෝරාගත්තා ඔබ ඉදිරිපත් කරන්න. මේ ජෙෆ්රිගේ කාටුනේ කිසිම කතාවක් නැහැ, වාක්‍යයක් සඳහන් කරලා නැහැ. හැබැයි ජෙෆ්රි මේ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. සමස්ත දිවයිනම සාටකෙන් ආවරණය කරලා හමාරයි. බහුතර බලය හම් වෙලා තිනවා ආණ්ඩුවට. ජනාධිපතිවරයා අදාළ පක්ෂයේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ රාජපක්ෂවරු. ඉතින් රාජපක්ෂවරුන්ට රටම බාර දීලා තිනවා නෙළුම් පොහට්ටුව පිපෙද්දී කියලා තමයි ජෙෆ්රි කාටුනේ ඉදිරිපත් කරලා දෙන්නේ. තවත් කාටුනයක් තෝරා ගන්නවා දිවයින නිදහස් සංග්‍රහයෙන් චමෝත් පද්මශ්‍රීගේ කාටුනයක්. නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරපු අයියා මලෝ දෙන්න ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලා ළඟට එන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයේ පසුපස සිටව අයිබෝන් කියන්න. වාසුදේව නානායක්කර විමල් වීරවංශ රෝහිත ආබේ ගුණවර්ධන ප්‍රසන්න රණතුංග දයාසිරි ජයසේකර මෛත්‍රීපාල සිරිසේන විතරක් නෙමෙයි විජේදාස රාජපක්ෂව කියන මන්ත්‍රීවරුත් එකතු වෙලා ඉන්නවා සුබ පතන්න. තවත් කාටුනයක් තෝරා ගන්නවා චමුත් පද්මශ්‍රීගේ කාටුනයක්. මේ කාටුනේ මේ යන්නේ නම් සජිත් ප්‍රේමදාසත් එක්ක එහෙම ප්‍රේමදාස මැදිනේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගිහිල්ලා අහන්නේ මොකද්ද මේ කලේ කියලා වගේ තමයි. තවත් චමෝත් පද්මශ්‍රීගේ කාටුනයක් තෝරා ගන්නවා දිවයින නිදහස් සංග්‍රහයෙන්. මේ කාටුනේ සඳහන් කරලා තියෙන්නේ ප්‍රතිඵලයත් එක්ක ඔළුවේ අත ගහගෙන ඉන්න අය පරාජයටපත් වෙච්ච අයවලුන් ඒ විතරක් නෙමෙයි පරාජයටපත් වෙච්ච අයවලුන්ට අමතරව විපක්ෂයට යන්න සිදු වෙච්ච අයටත් මොකද වුනේ කියලා බලාගෙන ඉන්නවා. සමහරු හිතන් හිටියා ඕන් නැතුව ආණ්ඩු පිටවන්න බෑ. මේ සුළු පක්ෂ තමයි ආණ්ඩු බලය පිටවන්නේ. අපි නැත්තම් කාටවත් ආණ්ඩු කරන්න බෑ කියලා එකට හොඳ උත්තරයක් මෙවර හම්බෙලා දෙනවා. තනි පක්ෂයකට බහුතර බලයක් දීලා ජනතාව විසින් මේ විතරයි ඉන්නේ. රවුෆ් හකීම් ඉන්නවා දොරකඩ අතත් යන මොකද වුනේ වාගේ. අකිල විරාජකාරී වසම් ඉන්නේ දැඩිසේ කනස්සල්ලෙන් සිදු වුණු පරාජය පිළිබඳව. ඒ විතරක් නෙමෙයි මවින් සිල්වා, රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා, රංජිත් මණ්ඩුම් බණ්ඩාර වගේ අය ඔළුව අත ගන්න කල්පනා කරනවා වෙච්ච දෙයක්. අවසාන වශයෙන් කාටුන් විග්‍රහය නිමා කරන්න තෝරාගත්තා සුපුරුදු පරිදි දිවයින නිදහස් සංග්‍රහය හිටිවන පදපේලිය මේ විතරයි සඳහන් කරලා තියෙන්නේ. හිටිවනේ රනිල් අනුර හෙම්බත්තුනි හොඳටම දුරකථනයටත් මදි ජනතා සැලකීම ගෝටට ලැබුණේ ඉල්ලා සිටි හැමදේම රට ගොඩ නගන පෙන්වීමයි වගකීම. මොකද්ද කියන්නේ? අනුරාධ හිරිපිටියගේ මේ විදිහට අවසාන වශයෙන් කියනවා ගෝටට ලැබුණේ ඉල්ලා සිටි හැමදේම රට ගොඩ නගා පෙන්වීමයි වගකීම කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඔවුන්ගේ වාරයයි ජනතාවගේ යුතුයකම ඉටු කරුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා වගේම එතුමාගේ යුතුයකම ජනතාවගෙන් ඉල්ලුවේ යුතුයකම ඉටු කරන්න.
ඒ ඉටු කරායින් පස්සේ එතුමාගේ වගකීම් ඉටු කරන්න කියලා ඔන්න ජනතාව දැන් යුතුයතුමා ඉටු කරලා තියෙනවා. එතුමා ඉල්ලා සිටපු 3/2 බහුතර බලයත් ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. දැන් අපි බලාගෙන සිටිය යුත්තේ ආණ්ඩුව මොන ආකාරයකට හැසිරෙයිද, ජනතාවාදීව හැසිරෙයිද, හිර්මාන ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙනවා. ඉතින් මේ දෙස අපිත් බලාගෙමු. හෙටින් පස්සේ අපි දන්නවා නව අග්‍රාමාත්‍යවරයා අද දවසේදී උරුම දුන්නායින් පස්සේ නව ආණ්ඩුවේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. 14 වෙනිදා වෙනකොට අපි දන්නවා නව කැබිනට් මණ්ඩලයේදී උරුම දෙනවා. ඊට පස්සේ අභිනව කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුව රැස් වෙන ළඟම දිනේ තොරතුරුත් එක්ක අපි නැවත හමු වෙනවා. ලබන ඉරිදා සතියක පත්තෙන් හමු වෙන බලාපොරොත්තු වෙන සභ ගන්නවා. මම දිලීප ජයසිංහ බොහොම ස්තුතියි.